Today I'm going to talk about the law for the social security that is coming under citizenship education of grade 9. අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නව්‍ය ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයට අදාළව සමාජ සුරක්ෂිතතාව සඳහා වන නීති රීති සම්බන්ධයෙන්. Let's see what is law. අපි බලමු මොකක්ද මේ නීතිය කියන්නේ කියලා. System of all regulations imposed by the state can be simply introduced as law. රටක් විසින් පනවනු ලබන සමස්ත රෙගුලාසි පද්ධතිය නීතිය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. All individuals of a country or society must obey this law. රටක හෝ සමාජයක ජීවත් වෙන සියලුම දෙනා මේ නීතියට අවනත වෙන්න ඕනි. What are the reasons for imposing the law? මේ නීතිය පනවන්න බලපාන හේතු මොනවද? Law is imposed for the prevention of unfavorable influences and damages occur in the society when an individual lives in the society, as well as to ensure peace and security. පුද්ගලයෝ සමාජ ජීවත් වෙනකොට සමාජයට සිදුවන අහිතකර බලපෑම් හා හානි වළක්වා ගන්නත් ඒ වගේම සාමය හා ආරක්ෂාව සහතික කිරීම සඳහාත් නීතිය ක්‍රියාත්මක වෙනවා. So that the fundamental responsibility of a government is to protect law and peace in the state. ඉතින් ආණ්ඩුවක මූලික වගකීම වෙන්නේ තමන්ගේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන එක. The citizens of a country are expected to respond and act according to the law. ඉතින් රටේ පුරවැසියෝ විදියට අපේ වගකීම තමයි නීතියට ගරු කිරීම හා අවනත වීම. If we violate the law, punishments are deserved. අපි මේ නීතිය කඩ කළොත් අපට දඬුවම් ලැබෙනවා. In every society where the authority of law is empowered well, justice, peace and social security are preserved. නීතිය ආධිපත්‍ය නිසි පරිදි ක්‍රියාත්මක වන හැම සමාජයකම යුක්තිය, සාමය හා සමාජ සුරක්ෂිත බව ආරක්ෂා වෙන බව ඔයගොල්ලෝ හැමෝම මතක තියාගන්න ඕනේ. The duty fulfilled by the government organizations to establish social security is important. මෙතනදී සමාජ සුරක්ෂිතතාවය ඇති කරන්න රාජ්‍ය ආයතන වලින් සිදුවන කාර්යභාරයත් බොහොම වැදගත්. Court, police and security forces can be given as examples for such government organizations. මේ රාජ්‍ය ආයතන වලට උදාහරණ විදියට අධිකරණය, පොලිසිය, ආරක්ෂක හමුදා ආදිය හඳුනා ගන්න පුළුවන්. Now I think you have an idea about the law and why the law is imposed in a society. ඉතින් මම දැන් හිතනවා ඔයගොල්ලන්ට මේ නීතිය ගැන ඒ වගේම මේ නීතිය පනවන්නේ ඇයි කියන කාරණා සම්බන්ධයෙන් පුංචි අවබෝධයක් ඇති කියලා. Next, you must know about some attributes of law. ඊළඟට ඔයගොල්ලෝ නීතියේ ගුණාංග පිළිබඳව දැනගන්න ඕනි. Enacted by government based on authority. මේ නීතිය පනවන්නේ රජය විසින්. රජයේ තියෙන අධිකාරී බලය පදනම් කරගෙන. Controlling man's behavior and activities. මිනිසුන්ගේ බාහිර හැසිරීම ඒ වගේම ක්‍රියාකාරකම් පාලනය කිරීමේ හැකියාවක් මේ නීතියට තියෙනවා. Violation of law is a punishable offence. නීති රීති කඩ කරනවා කියන්නේ දඬුවම් ලැබිය හැකි වරදක් කියලා අපි හැමෝම දන්නවා. Enacting commonly targeting the well-being of the society. පොදුවේ සමාජයේ යහපත අරමුණු කරගෙන තමයි මේ නීතිය පනවලා තියෙන්නේ. Changing according to the changing of social needs. වෙනස් වෙන සමාජ අවශ්‍යතා හමුවේ මේ නීතිය කාලෙන් කාලට වෙනස් වෙනවා. Acting with fair and equality for all. මෙතෙන්දී නීතිය සැමට සාධාරණව හා සමානව ක්‍රියාත්මක වෙනවා කිසිම උස් පහත් ભેදයකින් තොරව. Must be shown clearly and accurately. නීතිය හැම වෙලේම නිර්වුල්ව හා පැහැදිලිව දක්වලා තියෙනවා. Acting about all. Authority of law.
නීතිය අන් හැම දෙයකටම වඩා ඉහළින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මේකට කියනවා නීති ආධිපත්‍ය කියලා. So these are the attributes of law. So these attributes are common to any law imposed in our society. ඉතින් අපි කතා කළේ නීතියේ ගුණාංග කිහිපයක් අපේ සමාජය තුළ ක්‍රියාත්මක වන ඕනම නීතියක් තුළ මේ කියපු ගුණාංග අපිට දකින්න පුළුවන්. Now let's talk about the sources of law. අපි දැන් කතා කරමු නීතියේ මූලාශ්‍ර ගැන. Law is based on various sources. What are they? Constitution, regulations and acts, customs, verdicts from courts, opinions of the scholars of law, religion. ඉතින් මේ නීතිය විවිධ මූලාශ්‍ර පදනම් කරගෙන සකස් කරලා තියෙනවා. අපි බලමු මොනවාද මේ මූලාශ්‍ර කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාන අන පනත්, සිරිත් විරිත්, අධිකරණ තීරණ, නීති විශාරදයින්ගේ මත, ආගම වගේ දේවල්. If we talk about the law in any country, this law is practiced in two ways. First one domestic law, second one international law. අපි ඕනම රටක නීතියක් ගත්තම මේක ක්‍රියාත්මක වන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා දක්වන්න පුළුවන්. දේශීය නීතිය සහ අන්තර්ජාතික නීතිය. What is this domestic law? The law that is enacted and exercised within the territorial boundary of a country. That is called the domestic law. And this domestic law varies from country to country. මොකද්ද මේ දේශීය නීතිය කියලා කියන්නේ? රටක් තමන්ගේ දේශ සීමාව තුළ බලපැවැත්වෙන ආකාරයට පනවන ලබන ඒ වගේම ක්‍රියාත්මක කරන නීති දේශීය නීති කියලා අපි කියනවා. මේ දේශීය නීතිය රටින් රටට වෙනස් වෙනවා. This domestic law can be categorized under three areas. මේ දේශීය නීතිය අපිට කොටස් තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. Constitutional law, criminal law and civil law. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, අපරාධ නීතිය සහ සිවිල් නීතිය කියලා අපි මේ දේශීය නීතිය කොටස් තුනකට බෙදලා දක්වනවා. So what is this constitutional law? මොකද්ද මේ ව්‍යවස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නීතිය කියන්නේ? The supreme law which exercises the power of the state, including basic theories of state's administration, is known as the constitutional law. And through these powers, responsibilities and human rights of various areas are shown. For an example, we can give the Constitution of 1978. මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය කියලා කියන්නේ? රටක පාලනය ගැන මූලික සිද්ධාන්ත ඇතුළත් රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය විදියට හඳුන්වනවා. එතකොට විවිධ අංශ සතු බලතල, ඒ වගේම වගකීම්, මානව හිමිකම් ගැන මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුලින් දැක්වෙනවා. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. Next we have the criminal law. So what is this criminal law? The laws that are connected to the offences executed against society by an individual or a group. ඊළඟට අපි බලමු මොකද්ද අපරාධ නීතිය කියලා කියන්නේ. පුද්ගලයෙක් හරි පුද්ගල කණ්ඩායමක් හරි සමාජයට එරෙහිව කරන වැරදි සම්බන්ධයෙන් බලපාන නීති මේ අපරාධ නීතිය යටතේ ගන්න පුළුවන්. So what are the offences coming under the criminal law? Murder and attempting to murder, plundering, raping, child abuse, kidnapping, disappearances, drug trafficking, robbery. So these are the examples. ඉතින් මොනවාද මේ අපරාධ නීතිය යටතට ගන්න පුළුවන් වැරදි? මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන, පැහැර ගැනීම, අතුරුදහන් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය හා වෙළඳාම, සොරකම වගේ වැරදි අපිට අපරාධ නීතිය යටතේ එන වැරදි විදියට හඳුනා ගන්න පුළුවන්. Next we have the civil law. What is this civil law? The laws connected to the individuals in society, and offences or disputes and problems of properties can be given as the civil law. අපි බලමු සිවිල් නීතිය කියන්නේ මොකක්ද කියලා.
සමාජික පුද්ගල සම්බන්ධතා, ඒ වගේම දේපල සම්බන්ධ වැරදි, ආරවුල් හා හානි සම්බන්ධ බලපාන නීති මේ යටතට ගන්න පුළුවන්. So what are the offences coming under the civil law? Agreements, family collections. Here we have divorces, guardianship of children, then heredity, ownership of claims, land disputes, recovery of loans, compensations. මොනවාද ඉතින් මේ සිවිල් නීතිය යටතේ හඳුනා ගන්න පුළුවන් වැරදි? උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් ගිවිසුම් සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු. පෞල් සම්බන්ධතා මෙතනදී කසාද දරුවන්ගේ භාරකාරීත්වය පිළිබඳ ගැටලු ගන්න පුළුවනි. උරුමය, අයිතිවාසිකම්, ඉඩම් ගැටලු, ණය අය කර ගැනීම සම්බන්ධයෙන්, වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ ගැටලු මෙතනදී හඳුනා ගන්න පුළුවන්. Next we have the international law. So what is this international law? The law that is exercised when one country works with another country or several countries can be simply introduced as international law. ඊළඟට අපි කතා කරන්නේ අන්තර්ජාතික නීතිය සම්බන්ධයෙන්. මොකක්ද මේ අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ? එක රටක් තවත් රටක් සමග හෝ රටවල් කීපයක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනකොට බලපවත්වන නීතිය අන්තර්ජාතික නීතිය විදියට අපිට සරලව හඳුන්වන්න පුළුවන්. What are the examples for such several international laws? ඒ විදියට අන්තර්ජාතික වශයෙන් බලපවත්නා නීති රීති කීපයකට උදාහරණ කීපයක් දක්වන්න පුළුවන්ද? Law, what are the sources of law and what are the different areas of law? I think you have an idea about the law now. ඉතින් අද අපි කතා කරා මොකද්ද මේ නීතිය, ඇයි මේ නීතිය පනවන්න හේතුණු කාරණා මොනවද, ඊළඟට මේ නීතියට ආවෙනික ගුණාංග මොනවද, නීතියට අදාළ මූලාශ්‍ර මොනවද, ඒ වගේම නීතියේ විවිධ අංශ ගැන අපි කතා කරා. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් දැන් ඇති කියලා. In my next lesson, I hope to discuss about the various institutions which are set to empower the law in the society. මම මගේ ඊළඟ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නීතිය බලාත්මක කරන්න පවතින විවිධ ආයතන මොනවාද කියලා. Have a good day. සියලු දෙනාටම සුබ දවසක්. Today I am going to talk about the law for the social security that is coming under citizenship education of grade 9. අද මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නව්‍ය ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයට අදාළව සමාජ සුරක්ෂිතතාව සඳහා වන නීති රීති සම්බන්ධයෙන්. Let's see what is law. අපි බලමු මොකක්ද මේ නීතිය කියන්නේ කියලා. System of all regulations imposed by the state can be simply introduced as law. රටක් විසින් පනවනු ලබන සමස්ත රෙගුලාසි පද්ධතිය නීතිය කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. All individuals of a country or society must obey this law. රටක හෝ සමාජයක ජීවත් වෙන සියලුම දෙනා මේ නීතියට අවනත වෙන්න ඕනි. What are the reasons